අයිබෝන් හොඳයි අපි මූල්‍ය කළමනාකරණය පාඩමේ ඔබට ලබා දීලා තියෙන නිබන්ධනයට අදාළව ඒකේ අවසාන මේ කොටසට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් අපි පුතාලා මේ වෙනකොට පන්තියේදී සාකච්ඡා කරලා තියෙනවා මූල්‍ය කළමනාකරණයේ පාඩමට අදාළව අපි කතා කළා මූල්‍ය කළමනාකරණය කියන එක නිර්වචනය කළා. ඊට පස්සේ මූල්‍ය සම්පාදන මාර්ග වර්ග කළා. ඒ වගේම අපි ආයෝජන මූල්‍ය කළමනාකරණ තීරණ පිළිබඳව අපි සාකච්ඡා කළා. ආයෝජන තීරණ කොයි වගේද තියෙන්නේ, මූල්‍යන තීරණ කොයි වගේද තියෙන්නේ කියන කාරණාවන් පිළිබඳව ඊට පස්සේ අපි මූල්‍ය සම්පාදන මාර්ග වර්ග කළා. ඒවයි තියෙන වාසි මොනවද අවාසි මොනවද කියලාත් අපි සාකච්ඡා කළා නේද? ඊට අමතරව අපි කාරක ප්‍රාග්ධනයේ හැසිරීම පිළිබඳව නේද? කාරක ප්‍රාග්ධනයේ හැසිරීම පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඊට අමතරව දැන් අපි බලමු යම්කිසි ආයතනයක මූල්‍ය කළමනාකරණයේදී යම්කිසි ආයතනයක සාර්ථක අසාර්ථකභාවය කොහොමද මනින්නේ? යම් අවස්ථාවකදී මූල්‍ය ආයතනයක තියෙන සාර්ථක අසාර්ථකභාවය කොහොමද මනින්නේ? ඒ කියන්නේ අපි කියනවා ෆයිනෑන්ෂල් හෙල්ත් එක නැත්තම් මූල්‍ය සෞඛ්‍ය කොහොමද අපි ඇගීම කරන්න කියන කාරණාව පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඒකට ආයතනයක මූල්‍ය ප්‍රකාශන කට්ටලේ තමයි විශ්ලේෂණය කරන්නේ. මූල්‍ය වාර්තා විශ්ලේෂණය කරනවා. එතකොට මේ මූල්‍ය වාර්තා විශ්ලේෂණය කළා අපි බලනවා ව්‍යාපාරයේ ප්‍රධාන අංශ කීපයක්ම. මොනවද මේ බලන අංශ වෙන්නේ? අපි බලනවා ව්‍යාපාරයේ තියෙන ද්‍රවශීලතාවය කොහොමද කියලා. ද්‍රවශීලතාවය කියලා කියන්නේ ව්‍යාපාරයක තියෙන මුදල්මය හැකියාව. ව්‍යාපාරේ ලික්විඩිටි එක ද්‍රවශීලතාවය. කොයි වගේ ද්‍රවශීලතාවයද ඒක සල්ලි තියනවද කියලා බලනවා. ඒ වගේම ව්‍යාපාරයේ තියෙන ලාභදායකත්වයේ කොයි වගේද කියන කාරණේ බලනවා. ලාභදායකත්වය. හරි. ඊට අමතරව අපි බලනවා ව්‍යාපාරයේ තෝලනය කොයි වගේද කියලා. තෝලනය කියලා කියන්නේ පුතේ ප්‍රාග්ධනයේ තියෙන ව්‍යුහය. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය සහ ණය ප්‍රාග්ධනය අතර තියෙන සම්බන්ධය බලනවා. ඊට පස්සේ ඊට අමතරව අපිට බලනවා මෙහෙයුම් ක්‍රියාකාරීත්වය. ඒකට අපිට බලන්න පුළුවන් ක්‍රියාකාරීත්වය අනුපාත ගණනය කළා ක්‍රියාකාරීත්වය බලනවා. ඒ කියන්නේ එදිනෙදා විකුණුම් මුදල් ලැබීම ඒවා හොඳ මට්ටමක තියෙනවද කියලා. එතකොට මෙන්න මේ අංශ හතර දැන් අපි ඇවිල්ලා අපේ ශරීරයේ මොළය, වකුගඩු, හෘද වස්තුව හරිද ඊට පස්සේ මේ අක්මාව ඒ වගේ ප්‍රධාන අවයව තියෙනවනේ. ඒ වගේ ව්‍යාපාරයක තියෙන ප්‍රධාන අවයව තමයි මේවා. මේවා සෞඛ්‍යමත්ව පවත්වාගෙන යනවා. ඒ කියන්නේ මේවා හෙල්දි විදියට. එහෙම නැත්නම් මේවා හොඳින් පවත්වා ගැනීම කියන එක ව්‍යාපාරික අඛණ්ඩ පැවැත්ම කරී අනිවාර්යෙන් බලපෑම් එල්ල කරන සාධකයක් වෙනවා. ඒතර ව්‍යාපාරික ද්‍රව්‍යශීලතාවය කියන එක බලන්න අපිට ජංගම අනුපාත සහ ශනික අනුපාත තියෙනවා. ඒ වගේ දේවල් ගණනය කරන්න පුළුවන්. ලාභදායකත්වය බලන්න දර ලාභ අනුපාතය, ශුද්ධ ලාභ අනුපාතය සහ තවත් අනුපාත වර්ග තියෙනවා. තෝලන අනුපාතය බලන්න ණය හා හිමිකාරත් අනුපාතය, පොලි ආවරණ වාර සංඛ්‍යාව, ඒ වගේ විවිධ අනුපාත වර්ග තියෙනවා. ක්‍රියාකාරීත්වය බලන්න තොග පිරිවැටුම් අනුපාතය, ණයගති පිරිවැටුම් අනුපාතය, මුළුවත්කම් මත පිරිවැටුම් අනුපාතය, ඒ වගේ විවිධ අනුපාත වර්ග තියෙනවා. ඒ අනුපාතයකින් කරන්නේ සාපේක්ෂව සැසඳීමක් තමයි කරන්නේ. නේ? සමහර මිනිස්සු කියනවා නේද? ගහපම් බලන්න. ඔබ මට එකක් ගහුවොත් මම ඔබට දෙකක් ගහනවා. නේ? ප්‍රයිවට් බස් 10ක් යනකොට ලංගම් බස් එකයි යන්නේ. නේ? අනුපාතය. එකවරක් ඔබටම එපා නම් 100,000 වාරයක් එපා මට ඔබ එපා. එහෙම තියෙනවනේ සින්දුවක. ඒ කියන්නේ ඒත් අනුපාතය. එකපාරක් මට එපා නම් ඔයාව මට 10,000 වාරයක් එපා. ඒ අනුපාත වලින් අපි කරන්නේ සාපේක්ෂව සැසඳීම. මං කලින් යාළුවා හිටපු එක්කෙනාට වඩා දැන් ඉන්න එක්කෙනා 3 ගුණයක් විතර හොඳයි. එහෙම අර يعني දෙයක තියෙන සාර්ථක අසාර්ථකභාවය කියන එක කියන්න පාවිච්චි කරන්නා වූ ක්‍රමවේදයක් තමයි පුතා අනුපාත කියලා කියන්නේ. ඒකෙන් අපිට අපේ ව්‍යාපාරයේ අතීතය සහ වර්තමානයේ සසඳන්න පුළුවන්. අනාගතය ගැන පුරෝකථනය කරන්න පුළුවන්. අපිට ශේෂ්ත්‍රයේ තියෙන අනෙකුත් ව්‍යාපාරات එක්ක අපේ ව්‍යාපාරය සංසන්දනය කරලා බලන්න පුළුවන්. අපේ ව්‍යාපාරයේ දුර්වල අංශ මොනවද? ඒ දුර්වල අංශ වලට කල් තියා විසඳුම් ගේන්න පුළුවන්. නේද? ඉන්නේ වගේ වාසිදායක දේවල් මේකේ තියෙනවා. හරි. ඊට පස්සේ මුලින්ම අපි බලමු පිටුවංග 20ට යමු. ඒකේ මූල්‍ය තත්ත්වයේ විශ්ලේෂණය කියන මාතෘකාව බලන්න. හරි බලන්න ගණදුරු හා සිද්ධි ක්‍රමානුකූලව පොත්පත්වල සටහන් කර ඒවා විශ්ලේෂණය කරමින් අවස්ථානුකූලව වාර්තාමය ස්වරූපයෙන් ඉදිරිපත් කරන ලේඛන තමයි මූල්‍ය ප්‍රකාශන කියලා කියන්නේ. ව්‍යාපාර සැලසුම් කරන්නේදී පාලන කටයුතු වලදී අනිවාර්යයෙන්ම
මේක වැදගත් වෙනවා මූල්‍ය ප්‍රකාශන කට්ටලිය කියන එක වැදගත් වෙනවා රයිට් අපි එනම් බලමු මූල්‍ය වාර්තා ප්‍රයෝජනවත් වන අවස්ථා අපි ලියමු මුලින්ම මෙම ලියමු මූල්‍ය වාර්තා ප්‍රයෝජනවත් වන අවස්ථා පළවෙනි එක අනුපාත විශ්ලේෂණය සඳහා අනුපාත විශ්ලේෂණය සඳහා අනුපාත විශ්ලේෂණය සඳහා අනුපාත විශ්ලේෂණය සඳහා अंक 2 උනන්දුවක් දක්වන පාර්ශවයින්ට මූල්‍ය තොරතුරු සැපයීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයින්ට මූල්‍ය තොරතුරු සැපයීම සඳහා ඒ වගේම බදු ගෙවීමේ කටයුතු සඳහා වැදගත් වෙනවා බදු ගෙවීමේ කටයුතු සඳහා සේවක ඉල්ලීම් වලදී කරුණු දැක්වීම සඳහා ඒගොල්ලෝ පඩි ඉල්ලනවා නම් අපිට ලාභ ගිණුම් පෙන්වන්නයි තියෙන්නේ. එතකොට පඩි නැතුව වැඩ කරලා සමහර ලාභ ගිණුම් දිහා බැලුවාම නේද? සේවක ඉල්ලීම් වලදී කරුණු දැක්වීම සඳහා ඊළඟ ව්‍යාපාරයේ අනාගත තත්ත්වය පිළිබඳව තීරණ ගැනීම සඳහා ව්‍යාපාරයේ අනාගත තත්ත්වය පිළිබඳව තීරණ ගැනීම සඳහා ඊළඟ අනාගත ආයෝජකීන් ආකර්ෂණය සඳහා අනාගත ආයෝජකීන් ආකර්ෂණය සඳහා right හරි ඊට පස්සේ ඊළඟ කොටසටම ව්‍යාපාරයක් විසින් පිළියෙල කළ යුතු ප්‍රධාන මූල්‍ය වාර්තා මොනවද කියලා අහනවා. මෙහෙම ලියන්නේ අපි ලාභ ගිණුමට දැන් කියන්නේ ආදායම් ප්‍රකාශනය කියලා ලියන ආදායම් ප්‍රකාශනය ආදායම් ප්‍රකාශනය ඒ වගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ආදායම් ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඊට පස්සේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය අය කියන්නේ අයිතිකරුවන්ගේ හිමිකම වෙනස් වෙන්නේ කොහොමද කියන එක තමයි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයෙන් පෙන්වුම් කරන්නේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය
ඊට පස්සේ ප්‍රතිපත්ති සහ ගිණුම් කරන සටහන්. ප්‍රතිපත්ති සහ ගිණුම් කරන සටහන්. right. ඊට පස්සේ ආයෝජකයෙකුට වැදගත් වෙන තොරතුරු ශේෂපත්‍රයක් මගින් සපයයි සාකච්ඡා කරන්න. ළමයිනේ දැන් ඕගොල්ලෝ දන්නවා ශේෂපත්‍රයක් කියලා කියන්නේ ව්‍යාපාරේ නිකන් කැඩපත වගේ. ව්‍යාපාරයේ ස්වරූපය පෙන්වන ප්‍රධාන ලේඛනයක් තමයි ශේෂපත්‍රයක් කියලා කියන්නේ. ඒ ශේෂපත්‍රයේ තියෙන දේවල් දිහා බලලා ආයෝජකයෙක්ට යම් යම් තීරණ ගන්න පුළුවන්. අපිට දැන් මූල්‍ය ව්‍යුහය දිහා බැලුවහම අපිට මේ ව්‍යාපාරයට කොහෙන්ද සල්ලි හම්බ වෙලා තියෙන්නේ. ඒ වගේම ආයෝජන ව්‍යුහය දිහා බැලුවම ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කරලා තියෙන්නේ කොයි මාර්ගවලද? ශේෂපත්‍රයේ එකතුව වගේ දේවල් බැලුවහම මේ ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්ම මූල්‍ය ස්ථාවරභාවය. ඒ වගේම අපිට ජංගම අනුපාතය එහෙම ගණනය කරන්න පුළුවන්. ජංගම අනුපාත කියලා කියන්නේ ජංගම වත්කම් වලට පුළුවන් ද බලනවා ජංගම වක්කීම් වලට මුණ දෙන්න. ජංගම වක්කීම් වගේ දෙගුණයක් ජංගම වත්කම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හරි? ඒ වගේ අපිට ඒ තීරණ ගැනීමේ කාර්යය සඳහා අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න පුළුවන් ශේෂපත්‍රය. මෙහෙම ලියන්න. පළවෙනි එක. ව්‍යාපාරයේ විසින් මුදල් සම්පාදනය කරගත් ආකාරය පෙන්눔 කරයි. ව්‍යාපාරයේ විසින් මුදල් සම්පාදනය කරගත් ආකාරය පෙන්눔 කරයි. සම්පාදනය කරගත් ආකාරය පෙන්눔 කරයි. ඊළඟ ව්‍යාපාරයේ විසින් මුදල් ආයෝජනය කළ විවිධ මාර්ග පෙන්눔 කරයි. ව්‍යාපාරයේ විසින් මුදල් ආයෝජනය කළ විවිධ මාර්ග පෙන්눔 කරයි. පෙන්눔 කරයි. මූල්‍ය ස්ථාවරභාවය පිළිබඳ විවිධ තීරණ ගත හැක. මූල්‍ය ස්ථාවරභාවය පිළිබඳ විවිධ තීරණ ගත හැක. මූල්‍ය ස්ථාවරභාවය පිළිබඳ විවිධ තීරණ ගත හැක. ඊළඟ ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය පිළිබඳ තීරණ ගත හැක. ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය පිළිබඳ තීරණ ගත හැක. ඊළඟ ව්‍යාපාරයේ ප්‍රාග්ධන තෝලනය පිළිබඳව ව්‍යාපාරයේ ප්‍රාග්ධන තෝලනය පිළිබඳව තීරණ ගත හැක. right. හොඳයි. එහෙනම් අපි අනුපාත විශ්ලේෂණය කියන කොටසට යමු. අනුපාත විශ්ලේෂණය කරන්නේ ව්‍යාපාරයක තියෙන අර මූල්‍ය ප්‍රකාශන කට්ටලේ පාවිච්චි කළා. ඒවයින් විවිධ අනුපාත වර්ග හදලා ඒ අනුපාත වලින් තීරණ වලට ලැබීම තමයි අනුපාත විශ්ලේෂණයේදී කරන්නේ. එතෙන්දී අපේ ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වය සහ අනාගත තත්ත්වය පිළිබඳ පුරෝකථන වලට ලැබෙන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයේ මූල්‍ය ස්ථාවරභාවය, ව්‍යාපාරයේ මූල්‍ය වශයෙන් අස්ථාවර ස්ථාන,
ඒවට ගත හැකි ක්‍රියාමාර්ග සැලසුම් කරන්න පුළුවන්. අපේ ව්‍යාපාරයත් එක්කම පසුගිය වර්ෂයත් එක්ක සංසන්දනය කරන්න පුළුවන්. ඒ වගේම කර්මාන්තයේ නැත්නම් ශේෂ්ත්‍රයේ තියෙන අනිකුත් ව්‍යාපාරات එක්කත් අපිට අපේ ව්‍යාපාරය සංසන්දනය කරන්න පුළුවන්. ඒ ආකාරයට වාසිදායක දේවල් අනිවාර්යයෙන්ම තියෙනවා. මූල්‍ය පාලනයට මූල්‍ය සැලසුම් කරන්නට ඉතාම වැදගත් අනුපාත විශ්ලේෂණය කියන කාරණය. හරි විශේෂ පිටුට යන අනුපාත විශ්ලේෂණය බලන්න මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් තුල පවතින වැදගත් සංඛ්‍යා ප්‍රතිශත ලෙස හෝ වෙනත් ක්‍රමයකට සංසන්දනය කිරීම තමයි එතෙන්දි වෙන්නේ. මෙසේ සකස් කර ගන්න අනුපාත ආයතනයේ තුල හා පරිබාහිර ආයතන සමග සැසඳීම සාමාන්‍යයෙන් සිද්ධ කරනවා. අනුපාත විශ්ලේෂණය මගින් අත්වන ප්‍රතිලාභ බලන්න මොනවද කියලා ව්‍යාපාරික විවිධ ශේෂ්ත්‍රයන් පිළිබඳ හොඳ පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්. හරි. තමන්ගේ ව්‍යාපාරය වෙන ව්‍යාපාරات එක්ක සංසන්දනය කර ගැනීමේ හැකියාවත් ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වය සහ අනාගත තත්ත්වය අවබෝධ කර ගන්නත් අනාගත සැලසුම් ස්ථාපනය කරන්නත් නේද අවශ්‍යදායක විචලනයන් කල්තිය අඳුරගෙන ඒවට මේ සූදානම් වෙන්නත් ඒ වගේම අනාගතේ ඉලක්ක ඇති කර ගන්නත් අපි ඒකට කියනවා ප්‍රමිතින් ස්ථාපනය කරනවා කියලා අනාගත ඉලක්ක අපිට ලාභේ මදි වගේ තේරෙනවා නම් ලාභේ වැඩි කළා දරලාභ අනුපාතය මෙන්න මෙච්ච දැන් දරලාභ අනුපාතය 10 නම් තියෙන්නේ මේ අවුරුද්දේ 12ක් වෙලා නම් ලබන අවුරුද්දට ටාගට් එකක් දාගන්න 15ක අපි බලාපොරොත්තු වුණාට වඩා වැඩි ලාභයක් ලැබිලා තියෙනවා නම් අපි ආයි 10 ඉන්නේ අපිට 12ක් ලැබිලා තියෙනවා නම් එතකොට අපි ඒක 12 10ට අඩු කරන්න බලන්න අපි එතකොට 15ක ටාගට් එකක් දාගන්නවා. එතකොට අපි අඩු ගන්න 20ක්වත් අචීව් කරයි. ඒ විදිහට අනාගතයට ප්‍රමිතින් පිටවා ගැනීම සඳහා වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් ආයතනයක් විසින් අනුපාත වර්ග 4ක් ගණනය කරන උපතාලය ඒ තමයි ද්‍රවශීලතා අනුපාත, ලාභදායකත්ව අනුපාත, තෝලන අනුපාත සහ ක්‍රියාකාරීත්ව අනුපාත. ද්‍රවශීලතා අනුපාත වලින් බලන්නේ ව්‍යාපාරයට ප්‍රමාණවත් පරිදි මුදල් තියනවද කියලා බලනවා. එදිනදා කටයුතු වල මුදල් තියනවද කියලා බලනවා. ලාභදායකත්ව අනුපාත වලින් බලන්නේ ව්‍යාපාරයේ එදිනදා ලාභේ ප්‍රමාණවත්ද කියන එක. තෝලන අනුපාතයෙන් බලන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ සහ ණය හිමියන්ගේ ප්‍රාග්ධනීය අනුපාතය. අපිට මේක ණය වැඩි වෙන්නත් බෑ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය වැඩි වෙන්නත් බෑ. පුළුවන් තරම් මේක සමානව පවත්වා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ණයට සමාන අයිතිකරු ප්‍රාග්ධනයක්. හරි. නිතරම ණය වැඩි නම් අපි කියන්නේ අධිතෝලනයක් කියලා. නිතරම ප්‍රාග්ධන දෙක සංසන්දනය කරනකොට ණය ප්‍රාග්ධනය තමයි ඉස්සෙල්ලම බලන්නේ. අර පිට මිනිස්සු තමයි ඉස්සෙල්ලම බලන්නේ. නේ අපේ ගෙදරට කවුරු හරි කෑමට ආවම අපි පිට මිනිස්සුන්ට කන්න දෙනවනේ මුලින්ම. කෑම හදලා අපි කාලේ ඉවරලා ඒගොල්ලන්ට කන්න දෙන්නේ නැහැ නේ. ඒගොල්ලන්ට ඉස්සෙල්ලා කෑමට ආරාධනා කරනවා. ඉස්සෙල්ලා අපි ණය ප්‍රාග්ධනය තමයි බලන්නේ. ණය ප්‍රාග්ධනය වැඩි නම් අධි. ණය ප්‍රාග්ධන අඩුයි නම් අවතෝලනය. දෙකම සමානයි නම් සමතෝලනය. ඉතින් මේ අනුපාත හැදුවාම උත්තරේ එකට වඩා වැඩි නම් ණය ඒ කියන්නේ ඉරෙන් උඩ සූත්‍රයේ ඉරෙන් උඩ තියෙන ණය ප්‍රාග්ධනය. උත්තරේ එකට වඩා වැඩි කියලා කියන්නේ ණය ප්‍රාග්ධනය වැඩි කියන එක. මම මේ ගණන් හදලා ඔයාලට තේරෙයි මේ. ක්‍රියාකාරීත්ව අනුපාත වලින් කරන්නේ ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ ඉදිරියදා විකුණුම් වල සහ මුදල් එකතු කර ගැනීමේ தත්ත්වයේ සාර්ථක අසාර්ථකභාවය මයින් එක තමයි මේකෙදි මූලික වශයෙන්ම කරන්නේ. ඕවා තමයි ඉතින් අනුපාත වර්ග වෙන්නේ. හරි. හරි බලන්න ද්‍රවශීලතා අනුපාත ජංගම වත්කම් සහ ජංගම වක්කීම් අතර සම්බන්ධතාවයේ පෙන්වන අනුපාතයි. කෙටි කාලීන මූල්‍ය බැඳීම් වලට මුහුණ දෙන්න ව්‍යාපාරයට ඇති ශක්තිය තමයි මේ වගේ පෙන්눔 කරන්නේ. ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය පිළිබඳ තීරණ ගැනීමේදී වැදගත් වෙනවා. ලියන අනුපාත දෙකක් තියෙනවා. එකක් ජංගම අනුපාතය අනිත් එක තමයි ෂණික අනුපාතය. එකක් ජංගම අනුපාතය අනිත් එක ෂණික අනුපාතය. right ඊළඟට ක්‍රියාකාරී අනුපාත විකුණුම් ජනිත කිරීම සඳහා ව්‍යාපාරයේ කෙටි කාලීන සහ දිගු කාල වත්කම් කොතෙක් කාර්යක්ෂමව භාවිත කරන්නේද යන තමයි ක්‍රියාකාරී අනුපාත වලින් පෙන්වන්නේ. උදාහරණ ලියන්න. ණයගති පිරිවැටුම් අනුපාතය ණයගති පිරිවැටුම් අනුපාතය එවැගේම තොග පිරිවැටුම් අනුපාතය ණයගති පිරිවැටුම් අනුපාතය එවැගේම තොග පිරිවැටුම් අනුපාතය මුළුවත්කම් පිරිවැටුම් අනුපාතය මුළුවත්කම් පිරිවැටුම් අනුපාතය මුළුවත්කම් පිරිවැටුම් අනුපාතය
හරි ඊළඟට තෝලන අනුපාතවලදී බලන්නේ කෙටි කාලීන සහ දිගු කාලීන මූල්‍ය වගකීම් වලට මුහුණ දෙන්න ව්‍යාපාරිකට තියෙන හැකියාව තමයි තෝලන අනුපාත වලින් පෙන්눔 කරන්නේ. එහෙම නැත්නම් අයිතිකරු ප්‍රාග්ධනයයි ණය ප්‍රාග්ධනය අතර සම්බන්ධතාවය. රයිට්. උදාහරණ ලියන්න. උදාහරණ ලියන්න. ණය හිමිකාරත් අනුපාතය නැත්නම් ණය ස්කන්ධ අනුපාතය කියලාත් ඒකට කියනවා. ණය හිමිකාරත් අනුපාතය. ඒ වගේම ණය අනුපාතය. ණය හිමිකාරත් අනුපාතය කියන්නේ එකක්, ණය අනුපාතය කියන්නේ තව එකක්. ණය අනුපාතය. ඒ වගේම පොලී ආවරණ අනුපාතය. පොලී ආවරණ අනුපාතය. right ඊට පස්සේ ලාභදායකත්වයේ මයින් අනුපාත තමයි ලාභදායී අනුපාත කියලා කියන්නේ. එක්ක වත්කම් වලට ආයෝජනයේට හෝ විකුණුම් මත කොච්චර ලාභයක් උපයනවද කියන එක තමයි ලාභදායකත්ව අනුපාත වලින් පෙන්눔 කරන්නේ. උදාහරණයක් දර ලාභ අනුපාතය. උදාහරණ දර ලාභ අනුපාතය. शुद्ध लाभ अनुपाते दल लाभ अनुपाते शुद्ध लाभ अनुपाते आयोजने मत प्रतिलाभ अनुपाते आयोजने मत प्रतिलाभ अनुपाते ඊළඟ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. right ඇත්තටම වෙළඳපළ අනුපාත වලින් නම් ඕගොල්ලන්ගේ සිලබස් එකේ ප්‍රශ්න අහන්නේ. නමුත් වෙළඳපළ සාර්ථකත්වයේ මයින්වත් අනුපාත වර්ග තියෙන විශේෂයෙන්ම සමාගම් වල තමයි වෙළඳපළ අනුපාත පාවිච්චි කරන්නේ. මෙන්න ලියලා ලාභාංශ ඵලදා අනුපාතය. ලාභාංශ ඵලදා අනුපාතය. ඒ වගේම මිල ඉපයීම අනුපාතය. මිල ඉපයීම අනුපාතය. මිල ඉපයීම අනුපාතය. හරි අපි පොඩි ගණනය කිරීම කීපයකුත් එක්ක අනුපාත ගණනය කිරීම විස්තරාත්මකව බලමු. ඉස්සලම අපි බලමු පුතේ ජංගම අනුපාතය ගණනය කරන විදිය. ජංගම අනුපාතය කියන එක එකකින් අදහස් කරන්නේ ව්‍යාපාරයේ ජංගම වගකීම් වලට මුහුණ දෙන්න ජංගම වත්කම් වලට තියෙන හැකියාව කොච්චරද කියලා බලනවා. ඒතර ව්‍යාපාරයේ ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම්. හරි ඔන්නෝමයි ජංගම අනුපාතේන අඩුම තරමේ සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරයක මේ පිළිතුර දෙකක්වත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ජංගම වත්කම් ටික ජංගම වත්කම් වලින් බෙදුවාම දෙකක්වත් වෙන්න ඕනේ. ඒකේ තේරුම තමයි ජංගම වත්කම් රුපියලකට ජංගම වත්කම් රුපියල් දෙකක්වත් තියෙන්න ඕනේ. හරි එහෙම නැත්නම් ව්‍යාපාරයේ ද්‍රව්‍යශීලතාවය අඩුයි. හරි බලන්න නම් අනුපාත ලියා ගන්න. ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම්. හරි ඊට පස්සේ ෂණික අනුපාතය ගණනය කරන්න පුතේ ෂණික වත්කම් බෙදීම ජංගම වගකීම්
ෂණික වත්කම් බෙදීම ජංගම වගකීම. ෂණික වත්කම් බෙදීම ජංගම වගකීම. හරිද? මේ ෂණික වත්කම් කියලා කියන්නේ මේ ජංගම වත්කම් ඔක්කොම ෂණික වත්කම් නෙමෙයි පුතේ. හරි, ඒ කියන්නේ ජංගම වත්කම් ඇතුලේ තියෙන බඩු තොගය කියන එක. ඒ කියන්නේ ජංගම වත්කම් වලින් අඩු කරන්න ඕනේ බඩු තොගය. ඇයි ඒක ෂණික අපිට ඕන විදිහට විකුණ ගන්න බෑ. අඩු කරන්න ඕන බඩු තොගයයි ඊට අමතරව ඉදිරියට කරපු ගෙවීම්, ඉදිරියට කළ ගෙවීම් අන්න ඒවා අඩු කරන්න ඕනේ. ඒවා අඩු කරාම තමයි ෂණික වත්කම් කියන ඒවා හැදෙන්නේ. ෂණික වත්කම් කියන ඒවා හැදෙන්නේ. මුළු ඒ කියන්නේ ජංගම වත්කම් වල තියෙන ඔක්කොම ෂණිකව විකුණ ගන්න පුළුවන් ඒවා නෙමෙයි. ෂණිකව විකුණ ගන්න බැරිව තමයි ෂණිකව මුදල් කරගන්න බැරිව තමයි බඩු තොගය ඉදිරියට කරපු ගෙවීම. දැන් ඔයා රුපියල් 500ක් වැඩිපුර ලයිට් බිල එක නම් ඒක ආපහු ඉල්ල ගන්න පුළුවන්ද? ඉල්ල ගන්න බෑ. ඒක නිකන් හරියට මේ ළමෙක්ට කඩේ ගිහිල්ලා ළමෙක් කඩේ යවලා ඉතුරු සල්ලි ළමෙන් ඉල්ල ගන්නවා වගේ වැඩක්. ඔයාට පන්ති මිස් ගෙවලා ඉතුරුන රුපියල් 100 ව ගෙදරට ගිහින් දෙන්නේ නැහැ. ඒක වියදම් වෙනවා අපිට. අන්න ඒ වගේ ඒ ඉදිරියට කරපු ගෙවීම අපිට ආපහු ගන්න බෑ. එතකොට අඩුම තරමේ සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරයක මේක එකක්වත් උත්තරේ එකක්වත් වෙන්න ඕනේ කියලා තමයි පිළිගැනීම තියෙන්නේ. නැත්තම් ද්‍රව්‍යශීලතාවය අඩුයි කියලා පිළිගැනීම තියෙන්නේ. හරි? ෂණික ඒ කියන්නේ ජංගම වගකීම් එකකට ෂණික වත්කම් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක රුපියලකට රුපියලක් ගන්න තියෙන්න ඕනේ. හරි? හරි එහෙනම් ෂණික වත්කම් බෙදීම ජංගම වගකීම්. ෂණික වත්කම් බෙදීම ජංගම වගකීම්. වට ඕනනම් පැත්තකින් ෂණික වත්කම් ගණන් හදාගන්න විදිය ලියාගන්න. ෂණික වත්කම් සමානයි ජංගම වත්කම් වලින් අඩු කරන්න ඕන මොකද්ද? බඩු තොගය සහ ඉදිරියට කරපු ගෙවීම. බඩු තොගය සහ ඉදිරියට කරපු ගෙවීම. හරිද? right. ඊට පස්සේ අපි අහනවා තොග පිරිවැටුම් අනුපාතය. දරුවනේ තොග පිරිවැටුම් අනුපාතය පිරිවැටුම කියන්නේ විකිණනවා කියන එකට. තොගයක් විකිණපු වාර සංඛ්‍යාව තමයි තොග පිරිවැටුම් අනුපාතය කියලා කියන්නේ. තොග පිරිවැටුම් අනුපාතය. තොග පිරිවැටුම් අනුපාතය සමානයි. හරි? තොග පිරිවැටුම් අනුපාතය සමානයි විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය බෙදන්න ඕන සාමාන්‍ය තොගයෙන්. සාමාන්‍ය තොගය. සාමාන්‍ය තොගය කියලා කියන්නේ මොකද්ද? වසර මුල තොගයයි වසර අග තොගය එකතු කරාම ඒක දෙකෙන් බෙදුවහම තමයි සාමාන්‍ය තොගය එන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් තොගයක් අලෙවන වාර සංඛ්‍යාව. හරි. ඒ කියන්නේ බලන්න බඩු තොග අලෙවන වේගය එතන වාර ගණන මේ වගේ ගණනය කරනවා. එනම් සූත්‍ර ලියාගෙන විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය. විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය. හරිද? හරි ඊට පස්සේ අපිට ගාණක් තියෙනවා හදන්න පුතාලා ඒ ගාණ බලන්න චුට්ටක් PK and test. PK and test ගේ ව්‍යාපාරයේ ශේෂපත්‍රයෙන් උපුටගත් තොරතුරු කීපයක් තියෙනවා. ඉහතේ වතුරින් ජංගම අනුපාතයේ ෂණික අනුපාතය හා තොග පිරිවැටුම් අනුපාතය ගණනය කරන්න තියෙන්නේ. ඒකේ පොඩි කරෙක්ෂන් එකක් තියෙනවා හදාගන්න බලන්න ශේෂපත්‍රයේ තියෙනවා වත්කම් පැත්තේ ණයගැතියෝ කියලා එකක් ලක්ෂයයි කියලා. ඒ ණයගැතියෝ ලක්ෂයයි නෙමෙයි 10000යි වෙන්න ඕනේ. ඒක හදාගන්න. ලක්ෂයක් නෙමෙයි ඒක 10000ක් වෙන්න ඕනේ. හරි අපි එහෙනම් මේකේ අහන්නේ මොකද්ද? ජංගම අනුපාතයයි ෂණික අනුපාතයයි තොග පිරිවැටුම් අනුපාතය. ඉස්සෙල්ලා අපි ජංගම අනුපාතය හදමු එහෙනම්. මම මේ සූත්‍රම් පාවිච්චි කරන්න. මෙතන තියෙන සූත්‍රම් පාවිච්චි කරන්න. ජංගම අනුපාතය සමාන ඔයා ලියන්න ඕනේ එක පුතා. ජංගම අනුපාතය සමානයි ජංගම වත්කම් බෙදීම ජංගම වක්කීම. ඒතර මේකේ ජංගම වත්කම් කීයක් තියෙනවද? ණයගැතියෝ 10000යි කියලා අපි හදුවා. ණයගැතියෝ 10000යි අත ඉතිරි 5000යි ඊට පස්සේ තව තියෙනවා 600ක් නේ. ඔව් 600ක් තියෙනවා.
නෑ ගෙවි යුතු බිල් නේ තියෙන ඉස්සලා බලන්න මුලින් ඉඳලා බලන්නකෝ. මේ ශේෂ පත්‍රයේ වත්කම් පැත්තක් නෑ නිකම්ම උද්දුත ටිකක් විතරයි දීලා තියෙන්නේ. කොහමද ණයගැතියෝ කියන එක 10000ක් කරගන්න. වසර මුල බඩු තොගේ නෙමෙයි අපි ගන්නෙ. වසර අග බඩු තොගය. අවසාන බඩු තොගේ 5000යි. ණයගැතියෝ 10000යි 15000යි අතීතීරු මුදල් 5000යි 20000යි. ජංගම වත්කම් තියෙනවා 20000. ජංගම වක්කම් කීයක් තියෙනවද කියලා බලන්න පුතේ බැංකුවේ රාව 2000යි ණය හිමියෝ 7400යි. ඊට අමතරව ගෙවි යුතු බිල් 600යි. ඒතකොට කීයක් තියෙනවද? 10000යි. නේද? උත්තරේ 10යි. මේ එක්සැම්පල් එකක් මේකේ තියෙන ගාන ලේසි. එහෙනම් උත්තරේ කීයද? 2යි. ඊට පස්සේ ශනික අනුපාතය ගණනය කරන්න මේ 20000න් අඩු කරන්න ඕන පුතේ මොකද? ඉදිරියට කරපු ගෙවීම් සහ බඩු තොගේ. දැන් මේ ගාන ඉදිරියට කරපු ගෙවීම් දීලා නැහැ. මේ ගාන ඉදිරියට කරපු ගෙවීම් දීලා නැහැ. ඒක නිසා අපිට අඩු කරන්න වෙන්නේ මොකද්ද? අවසාන බඩු තොගේ විතර. අවසාන බඩු තොගේ 5000 අඩු කරාම 15000 බෙදන්න ඕන කීයේද? 10000න් උත්තරේ 1.5යි. උත්තරේ 1.5යි. ඊට පස්සේ තොග පිරිවැටුම් අනුපාතයේ ගණන් හදන්න ඕන විකුණුම් පිරිවැය අපි ගාන හදාගමු. විකුණුම් පිරිවැය කොහමද? විකුණුම් පිරිවැයනේ වසර මුල බඩු තොගේ කීයද? 3000යි. ඒකට ගැනුම් එකතු කරනවා කීයක්ද? 30000ක්. එකකින් අඩු කරනවා කීයද? වසර අග බඩු තොගේ කීයද? 5000ක් අඩු කරනවා. 33000න් 5000ක් අඩු කරාම 28000යි. මේ තමයි විකුණුම් පිරිවැය තමයි 28000. එහෙනම් විකුණුම් පිරිවැය 28000යි. ඒක බෙදන්න ඕනේ සාමාන්‍ය තොගේ වසර මුල තොගේ කීයද? වසර මුල තොගේ 3000යි, අග තොගේ 5000යි. ඒ දෙකම එකතු කළාම 8000යි. 8000 දෙකෙන් බෙදුවාම කීයද? 4000යි. 28000 4000 බෙදුවම වාර 7යි. ඔන්නෝමයි ලියන්නේ. වාර 7යි. ඒ කියන්නේ බඩු තොගේ වාර 7කදී විකිල්ල අවසන් වෙනවා කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. වාර 7ක් විකින්නවා කියන එක. අර ওই විදිහට තමයි ගණනය කිරීම කරන්නේ. හරි ඊට පස්සේ ඔයා යන ණයගැති පිරිවැටුම් අනුපාතය ගණන් හදමු අපි. ණයගැති පිරිවැටුම් අනුපාතය කියලා කියන්නේ පුතේ මොකද්ද? ණයගැති පිරිවැටුම් අනුපාතය කියලා කියන්නේ ණයගැතියෝ මුදල් ගෙවපු වාර සංඛ්‍යාව. ණයගැතියෝ මුදල් ගෙවපු වාර සංඛ්‍යාව තමයි ණයගැති පිරිවැටුම් අනුපාතය කියලා කියන්නේ. හරි ඒක ලියන්න ණයට විකුණුම් බෙදීම සාමාන්‍ය ණයගැතියෝ. මෙතන ලියනවා. ණයගැති පිරිවැටුම් අනුපාතය කොහොමද ගණන් හදන්නේ? ණයට විකුණුම් කියන එක බෙදන්න ඕන සාමාන්‍ය ණයගැතියෝ කියන එකේ. සාමාන්‍ය ණයගැතියෝ. හරිද? ඊට පස්සේ යනවා සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය. ඒ කියන්නේ ණයගැතිගේ මුදල් එකතු කරන්න යන කාලය තමයි එකෙන් ගණනය කරන්නේ. ණය එකතු කිරීමේ කාලය සමානයි. ණය එකතු කිරීමේ කාලය සමානයි. මේ ණයගැති පිරිවැටුම් අනුපාතය තියෙනව නේද? ඒ ණයගැති පිරිවැටුම් අනුපාතය කියන එක අපිට බෙදන්න පුළුවන් 365න්. ඔව්. ණයගැති දින 365 බෙදන්න ඕන ණයගැති පිරිවැටුම් අනුපාතය. හරි. දින 365 ණයගැති පිරිවැටුම් අනුපාතයෙන් බෙදන. ඒතර උත්තරේ එනවා ඒකේ විස්තරේ වැරදි පුතේ. ඒකේ යම් කාල පරිච්ඡේදයක් තුල ණයගැතියන්ගේ මේක හදන්න ඕනේ. යම් කාල පරිච්ඡේදයක් තුල ණයගැතියන්ගෙන් මුදල් එකතු කිරීමට ගතවන කාලය එම හදන්න. යම් කාල පරිච්ඡේදයකදී ණයගැතියන්ගෙන් මුදල් එකතු කිරීමට ගතවන කාලය තමයි ණයගැති පිරිවැටුම් අනුපාතය කියලා කියන්නේ. Right.
හරි එහා පැත්තට යමු. එහා පැත්තේ අභ්‍යාස වගේක් තියෙනවා. ඒ අභ්‍යාස ටික පුතාලා වීඩියෝ එක නතර කරලා අභ්‍යාස ටික කරන්න. ඊට පස්සේ ආපහු අභ්‍යාස ටික කරලා වීඩියෝ එක ප්ලේ කරන්න. කොටු කරලා තියෙන අභ්‍යාස. හරි බලන්න උත්තර බලමු. පිටවංක 24 36 වෙනි ප්‍රශ්න. වෙළඳ කාල පරිච්ඡේදයක් තුල ව්‍යාපාරික තොග පිරවටුම අනුපාත කියන හොඳින් අර්ථ දැක්වෙන්නේ තොග පිරවටුම අනුපාත කියන හොඳින් අර්ථ දැක්වෙන්නේ සාමාන්‍ය තොගේ අලෙවි වූ වාර සංඛ්‍යාවයි 4. ව්‍යාපාරික වාර්ෂික විකුණුම් ලක්ෂයයි දලලාභයේ විකුණුම් මිලෙන් 20%යි. තොගේ රුපියල් 6000යි. අවසාන තොගේ 10000යි. ව්‍යාපාරික තොග පිරවටුම අනුපාතය වන්නේ. ඉස්සෙල්ලා විකුණුම් පිරිවැය ගණන් හදන්න පුතේ. විකුණුම් මිලෙන් දලලාභයේ 20%යි කියලා කියන්නේ විකුණුම් පිරිවැය කීයද? 80%යිනේ. ඒ කියන්නේ වාර්ෂික විකුණුම් ලක්ෂය 80 කියන්නේ 80000යි. එහෙනම් 80000යි විකුණුම් පිරිවැය ඒක බෙදන්න ඕන සාමාන්‍ය තොගේ 6000යි 10000යි එකතු කරාම කිය 16000යි දෙකෙන් බෙදුවාම 8000යි 80000 8000න් බෙදුවාම වාර 10යි. එක ගණන් හදන්න දෙයක් නෑ ඒක. වාර්ෂික විකුණුම් මිලියන 18යි විකුණුම් පිරිවැය මිලියන 12යි සාමාන්‍ය තොගේ ලක්ෂ 6යි. මිලියන 12 ලක්ෂ 6න් බෙදුවාම කීයද? වාර 20යි. එහෙනම් ඒක අහනවා තොග පිරවටුම අනුපාතය ගණනය කරන්න කියලා. තොග පිරවටුම අනුපාතය සමානයි විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගේ. විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගේ. විකුණුම් පිරිවැය දීලා තියෙනවා මිලියන 12ක් කියලා. මිලියන 12 බෙදන්න ඕන කීයද? 0.6. ඒ කියන්නේ මිලියන වලින් කරනවා නම් ලක්ෂයක් කියලා කියන්නේ 0.6. ඒ කියන්නේ වාර 20යි. රයිට්. ඊට පස්සේ අහනවා තොග ආයන්නේ අහනවා තොග පිරවටුම අනුපාතය මගින් කුමක් පිළිඹු වේද කියලා. ඒක ලියන්න සාමාන්‍ය තොගේ අලෙවි වූ වාර සංඛ්‍යාවයි. සාමාන්‍ය තොගේ අලෙවි වූ වාර සංඛ්‍යාවයි. ඊට පස්සේ 39 වෙනි පස්සේ බලන්න විකුණුම් පිරිවැය සාමාන්‍ය තොගයෙන් බෙදීමෙන් ලැබෙන වැදගත් තොරතුරක් වන්නේ තොග ඉවත් වීමේ වාර ගණනයි. තොග ඉවත් වීමේ වාර ගණනයි. හරි ඊට පස්සේ අපි යමු තෝලන අනුපාතවලට යමු. තෝලන අනුපාතවල පළවෙනිට තියෙන්නේ ණය. ඒක පුතේ ණය තෝලන අනුපාත ණය ප්‍රාග්ධනය හා හිමිකාර ප්‍රාග්ධනය අතර සම්බන්ධතාවය පෙන්වන අනුපාතයයි. එතන තෝලන අනුපාතයේ සමානයි කියලා තියෙන. ඊතර වරහන් ඇතුලේ තෝලන අනුපාතය කියන එකට වරහන් ඇතුලේ දාන්න. ඒ කියන්නේ සූත්‍රය හදන තර වරහන් ඇතුලේ තෝලන අනුපාතය සමාන ලකුණට මේ පැත්තේ දාන්න වරහන් ඇතුලේ ණය හා හිමිකාරත් අනුපාතය කියලා. තෝලන අනුපාතයේ වරහතු දාන්න ණය හා හිමිකාරත් අනුපාතය සමානයි. තෝලන අනුපාතය සමානයි ස්ථිර පොලියක් ගෙවන ප්‍රාග්ධනය බෙදීම. ස්ථිර පොලියක් ගෙවන ප්‍රාග්ධනය බෙදීම. ඒ කියන්නේ ණය ප්‍රාග්ධනය. ඊට පස්සේ හිමිකම් ප්‍රාග්ධනය. ඕක සරලව කියන්න පුළුවන් ණය ප්‍රාග්ධනය බෙදීම හිමිකම් ප්‍රාග්ධනය කියලා. උත්තරේ මතක තියාගන්න උත්තරේ එකට වඩා වැඩි නම් අනිවාර්යෙන් උත්තරේ එකට වඩා වැඩි කියන එකේ තේරුම මොකද්ද? ණය වැඩි. එතකොට අදිතෝලනය. උත්තරේ එකයි නම් සමතෝලනය දෙකම සමාන. උත්තරේ එකට වඩා අඩුයි නම් ණය අඩුයිනේ. ණය අඩුයි නම් කියන්නේ අවතෝලනය. අදිතෝලනය නම් ණය වැඩි, අවතෝලනය නම් ණය අඩුයි. සමතෝලනය නම් දෙක සමානයි. සමතෝලනයට ලං වෙන්න තමයි ආයතනයක් උත්සාහ කරන්නේ. right 40 වෙනි ප්‍රශ්නේ 41 42 ඒ ටික කරන්න බලන්න තනියම වීඩියෝ එක නතර කරලා පස්සේ උත්තර බලන්න. හරි 40 බලන්න ව්‍යාපාරික ප්‍රාග්ධන තෝලන අනුපාතය ගණනය කරන සමීකරණය වන්නේ. පළවෙනි එකෙන් අයිතිකරු ප්‍රාග්ධනය ඉරෙන් උඩ තියෙන ගන්න බෑ. දලලාභේ ගන්න බෑ. වර්ණීය කොටස් ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයත් හොඳයි. දිගුකල් ණය වර්ණීය කොටස් ප්‍රාග්ධනය මුළු දිගුකල් ණය නෑ. ඕක හතරවෙනි එක හදන්න පුතේ දිගුකල් ණය වර්ණීය කොටස් ප්‍රාග්ධනය මුළු දිගුකල් ප්‍රාග්ධනය කියලා හදන්නේ.
දිගුකල් ණය වර්ණීය කොටස් ප්‍රාග්ධනය බෙදීම මුළු දිගුකල් ප්‍රාග්ධනය. ඒ ණය අනුපාතය තමයි පෙන්눔 කරන්නේ. අර මං කිව්වේ ණය හා හිමිකාරත්ව අනුපාතය කියන එකක් ණය අනුපාතය කියන එක. කියන්නේ ව්‍යාපාරයේ දිගුකාලීන ප්‍රාග්ධනයෙන් කොච්චර ණය තියෙනවද කියන එක. ඔයාලට තේරුණා හතරවෙනි උත්තරේ දිගුකල් ණය ධන වර්ණීය කොටස් ප්‍රාග්ධනය බෙදීම මුළු දිගුකල් ප්‍රාග්ධනය වෙන්නේ. මේක තමයි උත්තරේ. 41ට යන් ශේෂපත්‍රය ඇසුරෙන් පහත ප්‍රශ්න පිළිතුරු සපයන්නේ. ජංගම හා ශනික අනුපාත ගණනය කරන අයන්නේ. දැන් ජංගම අනුපාතය කොහොමද ගණනය කරන්නේ? එතන සූත්‍රය ලියා ගන්න ඕන පුතේ ඔයා. ජංගම වත්කම් බෙදීම ජංගම වක්කීම්. ජංගම වත්කම් බෙදීම ජංගම වක්කීම්. බලන්න මේකේ ජංගම වත්කම් කීයක් තියෙනවද කියලා. බඩු තොගේ 110යි. ණයගැතියෝ 100යි. මුදල් හා බැංකු 50යි. ඒ කියන්නේ 260යි. ජංගම වත්කම් 260යි. ජංගම වක්කීම් කොච්චර තියෙනවද බලන්න ළමයි. වෙළඳ ණය හිමි 160යි, ගෙවිය යුතු බදු 70යි. ඒ කියන්නේ 230යි. 260 230න් බෙදන්න ඕනේ. ඔන්න බෙදාගෙනilla තමයි අමාරු. 260 230න් බෙදන්න ඕනේ. මම කැල්කියුලේටර් එක පාවිච්චි කරන්න ඕගොල්ලන්ට විභාගයට කැල්කියුලේටර් පාවිච්චි කරන්න දෙනව නේද? 260 බෙදීම 230 එකයි දශම ගාණක් එන්නේ. 1.1යි. හරි ජංගම අනුපාතය 1.1යි. එතකොට අපිට කියනවා මොකද්ද ශනික අනුපාතය ගණනය කරන්න කියලා. ශනික අනුපාතයට ශනික වත්කම් ගන්නෙ. එහෙනම් මේ 260න් අඩු කරන්න ඕනේ ඉදිරියට කළ ගෙවීම සහ බඩු තොගේ මේක ඉදිරියට කරපු ගෙවීම නෑ පුතා. බඩු තොගේ 110 අඩු කරාම මෙතනට එන්නේ 150යි. 150 230න් බෙදන්න ඕනේ. බිඳුව දශම ගාණක් එන්නේ. 150 බෙදීම 230 0.65. හරි 0.65. ඊට පස්සේ ඊළඟට දරුවනේ අපේ ගහනවා තෝලන අනුපාතය ගණනය කරන්න කියලා. තෝලන අනුපාතය ගණන් හදන්නේ ඉරෙන් උඩ ණය ප්‍රාග්ධනය, ඉරෙන් යට අයිතිකරු ප්‍රාග්ධනය. ඉරෙන් උඩ තමයි ණය ප්‍රාග්ධනය තියෙන්නේ. මම මෙතන හදනවා. ණය ප්‍රාග්ධනය. හිමිකම් ප්‍රාග්ධනය. එහෙම ලියමුකෝ අපි. ඒ ඇති. විභාගයටත් ඔය ඇති. දිගුකල් ණය ප්‍රාග්ධනය මේව නිතරම ගන්න මේකට දිගුකල් ණය ප්‍රාග්ධනය, දිගුකල් හිමිකම් ප්‍රාග්ධනය. වර්ණීය කොටස් 100යි. ණය ප්‍රාග්ධනය ඒවා. ණයකර 100යි. එච්චරයි 200යි. අයිතිකරු ප්‍රාග්ධනයට ගන්නවා සාමාන්‍ය කොටස් 30යි සංචිත 50යි. සාමාන්‍ය කොටස් 30යි සංචිත 50යි. ඒ කියන්නේ 150යි. ඒ කියන්නේ 200 බෙදන්න ඕන කීයද? 150යි. අදිතෝලනයක් තියෙනවා. 200 150න් බෙදුවාම කීයද? 200 බෙදීම 150. 1.33. 1.33 උත්තරය. ඊට පස්සේ ඒකේ ඊළඟ ප්‍රශ්නය අහනවා ඉහත ඔබ ගණනය කරපු ජංගම හා ශනික අනුපාතයෙන් ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය ගැන විශ්ලේෂණයක් කරන්න. සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරයක ජංගම අනුපාතය 2ක්ද ශනික අනුපාතය 1ක්ද විය යුතුයි. හැබැයි මේ ව්‍යාපාරයේ යගයන් දෙකම අඩුයි. මේක 2ක් නෑ 1.1යි තියෙන්නේ. මේක 1ක් නෑ 0.65යි තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ද්‍රවශීලතාවය අඩුයි. එමු ලියන්න. සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරයක ජංගම අනුපාතය 2ක්ද ජංගම අනුපාතය 2ක්ද ශනික අනුපාතය 1ක්ද විය යුතුයි. 1ක්ද විය යුතුයි. නමුත් මෙම ව්‍යාපාරයේ එම අගයන් එයට වඩා අඩුය.
එමා කියන්නේ ඊට වඩා අඩුය. එම නිසා මෙම ව්‍යාපාරයේ ද්‍රවශීලතා අර්බුදයක් ඇති බව පැවසිය හැකිය. මේ ව්‍යාපාරයේ ද්‍රවශීලතා අර්බුදයක් ඇති බව පැවසිය හැකිය. right ඊට පස්සේ 42 ප්‍රශ්න අහන තෝලන අනුපාතයෙන් පෙන්눔 කරන්නේ මොකක්ද කියලා. අයිතිකරු ප්‍රාග්ධනයේ සහ ණය ප්‍රාග්ධන අතර සම්බන්ධතාවය උත්තරය අංක 3. හරි එහා පැත්තට යමු පොලීපයින් වාර අනුපාතය නැත්නම් පොලී ආවරණ අනුපාතය කියලා ඔක හදන්න පුතේ. ඔක දැන් පාවිච්චි වෙන්නේ පොලී ආවරණ වාර අනුපාතය කියලා. හදන්න ඕක පොලී ආවරණ අනුපාතය කියලා වාර ඕනේ නැහැ. පොලී ආවරණ අනුපාතය. ඒ කියන්නේ පොලිය වගේ කී ගුණයක ඉපීමක් තියෙනවා. අපි ගෙවන පොලිය වගේ කී ගුණයක්ද? ওই අනුපාතේ වැඩි වෙනවා. දැන් 10ක් කියලා આવොත් පොලිය වගේ 10 ගුණයක් earn කරනවා. يعني ගෙවන්න තියෙන ණය වගේ 10 ගුණයක් earn කරනවා. ඒ වගේ ලොකු වගයක් වෙනවා නම් හොඳයි. බලන්න වර්තමාන ඉපීම් වලින් පොලී ගෙවීමට තියෙන හැකියාව පෙන්눔 කරනවා. පොලී ප්‍රමාණය මෙන් කොපමණ වාර සංඛ්‍යාවක ඉපීමක් තිබේද යන්නයි කියන තමයි ඔක බලන්නේ. හරි එhmenan සූත්‍රය ලියන්නේ පොලී ඉපීම් වාර අනුපාතය සමානයි පොලී හා බදු පෙර සුද්ධ ලාභය. පොලී හා බදු පෙර සුද්ධ ලාභය බෙදීම ගෙවන ලද පොලිය. ගෙවන ලද පොලිය. පොලී හා බදු පෙර සුද්ධ ලාභය බෙදීම ගෙවන ලද පොලිය. හරි ඊට පස්සේ අර ණය අනුපාතය කියන එකට අපිට අර අංකයක් දෙන්න බැරි වෙලා තියෙනවා. නමුත් ණය අනුපාතය කියන එක පුතා අපි ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ ණය අනුපාතය කියන්නේ මුළු ප්‍රාග්ධනයෙන් කොච්චර ණය තියෙනවද කියන එක තමයි ණය අනුපාතයෙන් බලන්නේ. හරි ණය අනුපාතයෙන් බලන්නේ මුළු ප්‍රාග්ධනයෙන් කොච්චර ණය තියෙනවද කියලා බලන්න. වට උනක් ඒ ණය අනුපාතය ලියන්න මෙහෙම ණය අනුපාතය සමානයි අය පොලීපේ වාර අනුපාතයට යටින් තියෙන ණය අනුපාතය කියලා ණය අනුපාතය කියන එක සමානයි ණය අනුපාතය සමානයි ස්ථිර පොලියක් ගෙවන ප්‍රාග්ධනය බෙදීම ස්ථිර පොලියක් ගෙවන ප්‍රාග්ධනය මුළු ප්‍රාග්ධනය. ඒ කියන්නේ මුළු ප්‍රාග්ධනයෙන් ණය ප්‍රාග්ධනය කොච්චරද කියලා තමයි බලන්නේ. නැත්නම් ඉරෙන් උඩ වට ලියත හැකි ණය ප්‍රාග්ධනයේ යට ලියත හැකි මුළු ප්‍රාග්ධනය. මුළු ප්‍රාග්ධනයෙන් ණය කොච්චරද? ඒක තමයි ණය අනුපාතය කියලා කියන්නේ. දෙගුණයක් තුන්ගුණයක් තිබ්බොත් ව්‍යාපාරය ඉවරයි. බිඳුවසම ගණන් තිබ්බොත් හොඳයි. right දල ලාභ අනුපාතය කියන එක ගණන් හදන්නේ කොහොමද? දල ලාභ අනුපාතය සමානයි දල ලාභය බෙදන්න ඕනේ විකුණුම් වලින්. වැඩි කරන්න ඕනේ 100. විකුණුම් වලට කොච්චර දල ලාභ තියෙනවද? ඒතර සුද්ධ ලාභ අනුපාතය හොයන්නේත් ওই විදිහටමයි. ඉරෙන් උඩ සුද්ධ ලාභය. ඉරෙන් යට විකුණුම්. ඒ කියන්නේ විකුණුම් වලට කොච්චර සුද්ධ ලාභයක් තියෙනවද කියලායි බලන්නේ. හරිද? බලන්න ගානකුත් පොඩි ගානකුත් දීලා තියෙනවා බලන්න සුද්ධ ලාභේ අනුපාතය ගණනය කරන්න. දල ලාභේ 30000යි විකුණුම් 90000යි වියදම් 7500යි. දල ලාභෙන් වියදම් 7500 අඩු කරන්නකෝ. 30000න් 7500 අඩු කරාම කීයද? 22500යි. 22500යි නේ.
22,500 ඉරෙන් උඩ විකුණුම් කීයක් තියෙනවද පුතා? 90,000ක් තියෙනවා. වැඩි කිරීම 100. වැඩි කිරීම 100. 22,500 බෙදීම 90,000 වැඩි කිරීම 100. 125යි. 125යි. right ආයෝජනීය මත ප්‍රතිලාභ ඔය දරලාභ ශුද්ධලාභ අනුපාත වගේම ආයෝජනීය මත ප්‍රතිලාභ අනුපාත දැන් දරලාභ ශුද්ධලාභ අනුපාත ගන්න කරන්නේ විකුණුම් වලට දරලාභේ විකුණුම් වලට ශුද්ධලාභේ. එහෙම නෙමෙයි අපි ආයෝජනය කරපු වත්කම් වලට කොච්චර ලාභයක් තියනවද කියන එක තමයි ආයෝජනීය මත ප්‍රතිලාභ අනුපාතයෙන් නැත්නම් යෙදූ ප්‍රාග්ධනට කොච්චර ප්‍රතිලාභ තියනවද කියලා තමයි එතෙන්දි බලන්නේ. හරි? right එන ආයෝජනීය මත ප්‍රතිලාභ අනුපාතය හදාගන්නේ මෙහෙමයි. ආයෝජනීය මත ප්‍රතිලාභ අනුපාතය අපි ඔකට කියන return on investment කියලා ROI rate කියලා කියන්නේ ශුද්ධ ලාභයට එකතු කරන්න ඕන අපි ගෙවපු මේ පොලියක් එහෙම මේක බදු පසු වෙන්න ඕන පුතේ. බදු පසු ශුද්ධ ලාභයට අපි ගෙවපු පොලියක් තියෙනවා නම් ඒක එකතු කරන්න ඕනේ. ණය වලට පෙර ශුද්ධ ලාභය තමයි ගන්න. ඊට පස්සේ යෙදූ ප්‍රාග්ධනයෙන් ඒක බෙදලා බලනවා. ඒ කියන්නේ යෙදූ ප්‍රාග්ධනයට සාපේක්ෂව අපේ තියෙන බදු සහ පොලි වලට පෙර තියෙන ශුද්ධ ලාභය කොච්චරද කියලා බලනවා. බදු පසු ශුද්ධ ලාභයට පොලිය එකතු කරනවා. යෙදූ ප්‍රාග්ධනයෙන් බෙදනවා. right ඒ වගේම තව අනුපාතයක් තමයි හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය පුතේ ඒ කියන්නේ සාමාන්‍ය කොටසක් සඳහා අපි උපයෝග මුදලක් තමයි එතෙන්දි බලන්නේ. ඒක හදන්නේ කොහොමද? බදු හදන්න සූත්‍රය. බදු පසු ශුද්ධ ලාභය ඉන් අඩු කරනවා වර්ණීය ලාභාංශ. බදු පසු ශුද්ධ ලාභයෙන් වර්ණීය ලාභාංශ අඩු කරනවා. ඒ කියන්නේ වර්ණීය කොටස් හිමියන් ටික ලාභාංශ අඩු කරනවා. ඒක බෙදනවා හිමිකම් ප්‍රාග්ධන. හිමිකම් ප්‍රාග්ධන කියන්නේ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධන. ඒ කියන්නේ සාමාන්‍ය කොටස් සංචිත වගේ දේවල් තමයි හිමිකම් ප්‍රාග්ධනට ලැබෙන්නේ. වැඩි කරනවා C. සාමාන්‍ය ඒවා ගණන් හදන්න ඇවිල්ලා නැහැ. සිලබස් එකේ තියෙනවා ඒ උනාට ගණන් හදන්න එන්න පුළුවන්. මිලේපේම අනුපාතයට කතරයක් දාන්න. ඒව ගණන් හදන්නේ නැහැ. කතරයක් දාන්න. ඒ වැඩන්නේ මිලේපේම අනුපාතය. හරි. ඔන්නෝම තමයි අනුපාත වලින් සාමාන්‍යයෙන් ගණනය කිරීම සඳහා අනුපාත කියන ඒවා එන්නේ. එතකොට ඉතින් සූත්‍ර චුට්ටක් මතක තියාගන්න ඕන. මම හිතන්නේ accounts පන්ති වලත් මේවා කරන නිසා මේ අනුපාත මේ විදිහටම කරන නිසා accounts පන්ති වලත් එච්චර ලොකු ගැටලුවක් වෙන්න විදිහක් නැහැ පුතාලට. ඒවා accounts පන්ති වලත් කරන නිසා. හරි. මම අපි ඊළඟ වීඩියෝ වලදී සාකච්ඡා කරමු ලංකාවේ මූල්‍ය වෙළඳපළ පිළිබඳව. right. ආයිබෝවන්.